එනවා. ඊට පස්සේ ඔබ පරිත්‍ය විඥාන ඥානෙ මේ සේරමත් එක්කම එනවා ආසවක්ඛ්‍යා ඥානෙ. ආසවක්ඛ්‍යා ඥානෙ තමයි මෙතන ඊටාම සියුම් කාරණා. බොහෝ අය මේ ගැන කතා කරන්නේ නමුත් ආසවක්ඛ්‍යා ඥානෙ තමයි මේකේ තියෙන රහස. මේ තමන් රහත් භාවයේ අරපත් උනා කියන එක සසර දුකෙන් මිදුණ කත කරණි සියල්ල ඉවරයි කියන්න පුළුවන් වෙන්නේ ආසවක්ඛ්‍යා ඥාණයම තමයි යට අවබෝධ වෙනවා. දැන් මුකුත්ම සකස් වෙන්නේ නැහැ කියලා. පොඩ්ඩක්වත් එයාට කියන්නේ යන්තම්වත් නුරුසන ගතියක්වත් එන්නේ නැහැ. යන්තම්වත් මාන්න ගතියක් එන්නේ නැහැ. දැන් මම මේකෙ මිදෙනවා. යාට මෙතනදී ගොඩක් දේවල් සිද්ධ වෙනවා. දැන් ඔය සකදාගාමි පැත්තට එනකොට එතනින් අනාගාමි පැත්තට යනකොට දැන් මෙතන කාමරාග පටික ගැටෙන්නේ. දැන් මේ ඇලෙන ගැටෙන සිත මිදෙන තැනට එනවනේ. දැන් මෙතනදී මෙයා පරයන්කයට ඉන්නත් කැමතියි. මෙන්න මෙතන තමයි අර සබ්බාස සූත්‍රයේ අන්තිමටම භාවනාව කියන වචනයකුත් දාලා තියෙන්නේ. අවසානයේදී ඉතුරු වුණු ආශ්‍රව තියෙන අන්න ඒව ධම්ම සංගීකරණය හොඳටම පෙන්නනවා. දර්ශනයෙන් ප්‍රහාණය වුණු ආශ්‍රවත් ප්‍රහාණය වෙලා අවසානයේදී චුට්ටක් හරි ආශ්‍රව තියෙනවා නම් ඒක භාවනාවේ ප්‍රහාණය වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙයා විවේකීව ඉන්න කැමතියි. මෙයාගේ ඉරියව් වල වෙනසක් තියෙනවා. මෙයාගේ හැසිරීම් වල තියෙනවා. එතකොට අර අල්පේච්ඡතාවයට මෙයා ටිකෙන් ටික මහා පුරුෂ ලක්ෂණ වලට එනවා. ඒවා ඔබ ධර්මයේ තුල පොත්වල දකින්න ඒවා නෙමෙයි. ඔබගේ ඇතුළාන්තයේ සිතෙන් මිදෙන කතාව තුළ පුජ්‍යල භාවයෙන් මිදෙන තුළ පහා ආත්මාර්ථයේම සම්පූර්ණයෙන්ම බිඳ වැටිගෙන ගිහිල්ලා ඔය කියන මහා උත්තම පුරුෂයා තමයි එන්නේ. නමුත් ඒක එකපාරටම බාහිරින් පේන්නේ නැති වෙන්න පුළුවන් පෙර පුරුදු තියෙන නිසා. අවුරුදු ගානක් තිස්සේ පුරුදු කරපු විදිහට එයා කෙල ගහන්නේ, පුරුදු කරපු විදිහට ඇවිදින්නේ. ඒ පුරුදු ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා තමයි හොයන්න බැරි වෙන්නේ බාහිරින්. නමුත් අතුලාන්තයේ චිත්ත පැත්තෙන් ලොකු මිදීමක් සිද්ධ වෙනවා. චිත්ත පැත්තෙන් ඔහු මනුස්ස ස්වභාවයෙන්ුත් මිදෙනවා. ඔහු දිව්‍ය ස්වභාවයෙත් එතන එනවා. එතන එනවා ඒ පරාර්ථය එන තැන දිව්‍ය ස්වභාවයක්. එතන එනවා අතරම මේවා ලෝතුරු සුවේට එනවා. ලෝතුරු සුවේට එනවා කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම මිදිලා යනකොට එයාට ආශ්‍රව ස්වභාවය එනකොට ඡය වීගෙන එනකොට එයාට මේ අර අතුලාන්තයේ මේ මිදීම තුළ සුවයක් දැනෙන අර සංඥාවට හරයක් නැති වීගෙන යනවා. ආවට පළක් නැහැ. ඔහු ඇත්තම අනාගාමී භූමියෙන් පස්සේ අපිට දැනෙන විදිහට නම් ගිහි ජීවිතය තුළ කටයුතු කරන එක සිද්ධ වෙනවද කියන එකත් ගැටලුවක්. මොකද ඒ තරමටම වෙනස් වෙනවා. ඒ තරමටම වෙනස් වෙනවා. මොකද එතන පුජ්‍යලයා නැති වෙනවා. සම්පූර්ණයෙන්ම ඒ ස්වභාවය තුළ අපිට දැනෙන දේ තමයි අපි කියන්නේ වචන වලට පෙරලන්නේ. මොකද අපි තාම ඇත්තටම රහත් වෙලා නැහැ. අරහත්ත්වය අපි ප්‍රකාශ කළත් නැහැ එහෙම දෙයක්. නමුත් අපි මෙතන අපිට දැනි නැති වෙනවා. අපිට දැනි නැති වෙනවා. අපි මේ සෝවාන් මාර්ගයේදීම දැක්කා. ඔබට අපි කිව්වා මුලින්ම ධර්ම දේශනා කරනකොට කායानुපස්සනාවේ ඉඳන් මුල ඉඳන්ම සතර අධිපට්ඨානේ ඉඳන්ම කිව්වා. දේශනා 100ක් මේ වෙනකොට 100 ගාණක් ගේන්න තියෙනවා. නමුත් ඒ පටන් ගැනීමෙදිම කිව්වා මහා සෙනගක් ඉන්න තැන කිසිම කෙනෙක් නැති හුදකලාවක කෙනෙක් ගමන් කරනවා කිය. අන්නේ ඒක අපේ අත්දැකීම. ඇත්තටම අපේ පළවෙනි අත්දැකීම උනේ අන්න ඒක. ඒ අත්දැකීම අපිව ගෙනිච්ච ලොකු ගමනක්. ඒක අපි දන්නේ කොහොමද උනේ කියන්නේ. නමුත් අපිට එහෙම දෙයක් සිද්ධ වුණා. අපි ධර්මයේ දැක්කා. අපි අතුලාන්තයෙන් දැක්කා. අපි මේ ගමනට ආවා. මාර්ගය තුල අපි කටයුතු කරනකොට අපිට මේ මහා සෙනගක් මැද්දේ එක්තරා අත්දැකීමක් ඇති වුණා. හුදකලාව යනවා වගේ දැනුණා. එතකොටම අපිට දැන් කාටවත් කියා ගන්න බෑ අපිට සෙනගක් හිටියේ නැත්තේයි කියන එක. දැන් අපි මේ මාර්ගයේ පුහුණු වෙනවා. එතකොට අපි අලුත් නවකයෝ. දැන් අපි ගොඩාක් කාලයක් මේ කටයුතු වල පුහුණු වෙනවා. අපි දැක්ක නිවන මොහොතකට හරි එක්තරා දිනක අපිට එහෙම කියන උදාහරණ ගොඩාක් තියෙනවා. ඇත්තට අපි ඒවා කියන්න යන්නේ නැතුව ඉන්නේ පුජ්‍යලිකත්වය නිසා. නමුත් අපිට මේ කාරණා අතිශය සියුම් කාරණා ඇත්තට මේව නොකිය ඉන්නේ. අපි ගොඩාක් ඒවා කියන්නේ ඔබ හිතයි අපි ඔක්කොම කියනවා කියලා. ඇත්තටම අපිට කියන්න ගියොත් ඔබ ඒක පුජ්‍යල භාවය නිසා ඒක ඔබ අපිව
ඔබ අපිට යම්කිසි අපි මොකද්ද දෙයක් අපිට ඒතර ඔබ ආරෝපණය කරනවා. එහෙම මුකුත් අපිට අවශ්‍ය නැහැ. අපිට රහත් භාවයක්වත් ඔබගෙන් අපි මුකුත් අපිට එහෙම කියන්න අවශ්‍ය නැහැ. අපිට එහෙම දැන් මේවත් අපිට කියන්න අවශ්‍ය නැහැ. ඇත්තටම නමුත් මෙහෙම අත්දැකීමක් ඔබටත් ඇති වෙන්න පුළුවන්. අන්නේ දැනුම උදෙසා කතා කරනවා. මහා සෙනගක් මැද්දේ කිසිම කෙනෙක් නැති හොදකලාව අපි ගමනක්. අපි යම්කිසි ගමනක අපිට අත්දැකීමක් තියෙනවා. අපි අර එකපාරටම අපිට මොකද්ද අපිට ඇත්තටම අපේ පරිවර්තන සිද්ධ වුණේ අපි මේ ධර්මය අවබෝධ වෙනකොට දර්ශන සම්පත්තියත් එක්කම අපි මහා ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තියෙනවා වගේ අපිට ස්වභාවයක් දැනෙන්න ගත්ත හැම මොහොතෙම මේ මාර්ගයේ වඩ යනකොට ඒ මාර්ගයේ වඩාගෙන එනකොට අපිට තිබුණු අත්දැකීම් ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් එක්කලා හරි පුදුම හරි ඇත්තටම අනිත්‍ය අඬන තැන්වල අපි අඬලා නැහැ. අනේකාරී අපිට හිතා ගන්න බෑ. ඒතකොට සමහර අයට හරි පුදුමයි. සමහර අයට සමහර අයට ඒ අයට සාමාන්‍ය දේනේ ඕනි. ඒතකොට මෙයා අසාමාන්‍ය දේ තේරෙන්නේ නැහැ. සමහරට මගේ අම්මා නැති වෙනකොටත් මට එහෙම කිසිම දුකක් ඇති වෙලා නැහැ. ඒක පුජ්‍යල භාවයේ මටේ කියන වචන දැන් මට සමා වෙන්න ඕනි. අපි වචන කතා කරන්නේ නැහැ. නමුත් අපි එහෙම අඬලවත් මුකුත් නැහැ. අපේ මල්ලි නැතුණා ඇත්තට. ඒත් අපි එහෙම අඬලවත් නැහැ. අඬන්න කියලා එහෙම අදහසක්වත් ඇවිලත් නැහැ. එහෙම දුකක් කියලා එහෙම මුකුත් දැනිලත් නැහැ. එතකොට මේ අපේ ලොකුකම් කියනවත් නෙමෙයි. අපි හැබැයි ධර්මයේම දැක්කා. ධර්මයේ දැක්ක නමුත් ඒ මුල් අවස්ථාව පුහුණු වෙනවා. අපි ඒ වුණාට අපි යම්කිසි මොකද්ද අපිට කියා ගන්න බෑ. අපි මේ ධර්මයේ දකිනකොට අපි සමහර විට අපි මුලින් අපි ඕනකමින් වීරයෙන් හිතට බලනේ ඉන්නේ. නමුත් අපිට තේරෙන එකපාරටම ප්‍රශ්නයක් වුණාම තමයි තේරෙන්නේ අපි කොයිතරම් වෙනස් වෙලාද. පුදුම හිතේ. සමහර විට මිනිස්සු අනේ පවුනේ මේ සේරම මෙහෙමයි කියනවා. අනේ අපිට නම් මොකුත් එහෙම දෙයක් දැනෙන්නේ. ඒක අපිට කියා ගන්නත් බෑ. ඒතර අපි හිතක් පපුවක් නැහැ කියලා හිතනවා. ඉතින් මිනිස්සුන්ට ඕන නිසා ඒ විදිහට අපිත් ඉන්නවා. නමුත් අපි ඒකේ සත්‍ය දකිනකොට අපිට කිසිම කම්පනයක් නැහැ. සමහරලාට පුදුම හිතේ සමහරලාට ඒ දරුවෙකුට ඩෙන්ගු හැදුනා. මාරාන්තික තත්යකට රක්තපාතයට අනිත්‍ය ආඬනවා. මම එක පාරින් කටින් පිට වුණා. හරි මොතේ වල්ලා දානවා කියලා. ඒක කියන එක වරදක් සමහරවිට. ඒක පාට පිට වුණා ඒක. ඒක පිට වුණා. ඉතින් ඒ කේන්තිනුත් නෙමෙයි නිකන් පිට වුණා. ඉතින් ඕක තමයි සිතේ තිබ්බේ ඒක පිට වුණා. එනකොටම මේ එහෙම දෙයක් නැහැනේ පුද්දරුවෙක් කියලා එහෙම නැහැනේ. නිකන් ඒකත් නිකන් අර මේ පුදුම මේ අපේ මේ එළියෙන් හම්බ වෙන්නේ නැහැ මුකුත් මේ කතාවේ. නමුත් දැන් මේවා නොකිය තමයි අපි යන්නේ. නමුත් දැන් මේ ඔබටත් මේ අත්දැකීම් ඇති වෙනවා. අපි දැන් මේ ප්‍රතිපදාවනේ කතා කරන්නේ. ප්‍රතිපදාව කතා කරනකොට අපිට බෑ එහෙම බොරු කියන්න. අපිටත් බෑ එහෙම මේ සංගව ගන්න. දැන් සංගවන එකේ තේරුම මොකද්ද? ඒකෙත් පුජ්‍යලයක් ඉන්නවනේ. එහෙම අවශ්‍යත් නැහැ. මොකක් හරි එක වැරදුනා හරියෝ වැරදි කතාවල් නැහැ. හරි වැරදි නැහැනේ. කෙනෙක් නැත්තම් හරි වැරදි කියලා දෙයක්වත් නැහැනේ. ඔක්කොම එහෙම ගැටලු නැත්තම් මේ අවබෝධය තුල නිහඬව ඉන්න ඕන තැන නිහඬව ඉන්න වගේ අවබෝධය තුලින් ඉන්න පුළුවන්. ඒක අනිත්‍යයට අදාළ නැහැ. තමන් මාර්ගය තුල ඉන්නවා තමන්ට අවබෝධයි තමන් දන්නවා දැන නැන නුවණින් කටයුතු වෙනවා. ඒ කියන්නේ මේ මොකමහා බුද්ධියක් දැනුමක් නෙමෙයි. මේ ඒ කියන්නේ අත්හැරලා ඉන්නවා. අත්හැරලා ඉන්න දැන් ඔබ පුදුම වෙයි සමහර විට. මේ කතා කරන අපි සමහරකට මුදල් පරිහරණයකුත් නැහැ. සමහරට අපි ගාව රුපියලක්වත් නැහැ. ඔබ පුදුම වෙයි සමහර විට. නමුත් අපිට කිසිම දෙයක එහෙම අවශ්‍යතාවයක් එහෙම මුකුත් අවශ්‍යතාවයක්වත් මුකුත් නැහැ. මොනවා හරි තිබ්බොත් එක්කාට හරි දීලා දානවා. අවශ්‍යත් නැහැ. ඒ වෙලට මොහොත හරි සරල විදියට මුකුත් නැහැ. කතාවකුත් නැහැ. ඇත්තටම අපි ඇතුළේ අපේ මුකුත් මේ කතාව හරි පුදුම හිතෙනවා. ගියේද කියලාත් හිතා ගන්න බෑ. සමහරලාට මුකුත්ම අදහසක් නැහැ අනාගත කතා. ඒවා මේවා ලොකුවට සීන නැහැ. නමුත් ඕන දෙයක් කරන්න පුළුවන්.
අති සාර්ථක වෙනවා මොන හරි මොහොත විතරයි දකින්නේ මොහොත අති සාර්ථක වෙනවා. එතකොට දෙයක් ආපු පමණින්ම විසදෙනවා. ඒකත් හරියට ගන්න. අපි වර්ධිනවටමයි හැබැයි අපි කැමති. අපිට ගොඩාක් අපි දේවල් වල මිනිස්සුන්ගේ දේවල් වලදී ඒ අයට අපිට යම්කිසි දෙයක් කරන්න සිද්ධ වුණාම යුතුයකමක් විදිහට හිතලා අපි එහෙම කරන්න ගියා අපිට බනිනවා අපිට දෝෂාරෝපණ ඔක්කොම ඉවසගෙන අර 100ක 200ක බර කරට අරගෙන ඔක්කොම වෙනුවෙන් මැරීගෙන නොකා නොබී කරනවා. ඇයි මේක අපිට හොඳ වැඩකුත් නෑ නරක වැඩකුත් නෑ. මේක දෙයක් අපි මෙතන මේ අපිට මේක දෙයක්ුත් නෙමෙයි. අපිට ක්‍රියාවක් විතරයි. ඔහේ සමහර වෙලාවට ඔහේ මොකක් හරි සලං කැලක් ගාගෙන සමහරට අපිට මතකයි අපි මේ ළඟදී ලොකු වැඩසටහනක් කරන්න දෙයකදී කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැතුව ඊට පස්සේ ඉතින් අපේ ආම්දුරු මහත්තයා පුළුවන් නම් කරන්න කියලා අනේ සලං කැලකුත් හරි ගාගෙන කල්සං කැලක් හරි ගාගෙන මේ ඔක්කොම කුණු ඇදලා කරලා මැරිලා සේරම අපේ තියෙන රෑ දවල් නොබලා අනේ අපිට හිතා ගන්න බෑ. අපිව දිය කරනවා. ඊට පස්සේ බැනුම් අහලා බැනලා මොම ඊට පස්සේ ඒවත් අපිට වැඩක් නැහැ කියලා අපි නිකන් ගස් ගල් වගේ. අනේ ඊට පස්සෙත් අපි hina වෙනවා. අපිට මේ බනපු මිනිසුත් hina ඒකත් අපි hina වෙනවා. අපිට බැන්න මිනිසු කියලා જાතියකුත් නැහැ අන්තිමට. අපි ඒව එතනින් අහක් කරලා අපි ඒව ඉවරයි. අපි ඊගාවසේ දන්නෙත් නැහැ වගේ. සමහරට හරි අමුතු කතාවක් මේක. අනේ ඇත්තට හරි හිස් කතාවක් තියෙන්නේ. මේ අවබෝධය ආවට පස්සේ කෙනාට මේ ලෝකේ කිසි දෙයක ඇත්තටම කිසිම ගින්නක් නැහැ. සියලු ගිනි නිවෙනවා. ඇත්තටම බුදුන් වහන්සේ කියන ඒ දුකෙන් මිදෙන මඟ මේකයි කියන එක මහා අති කෘෂ්ටයි අති උතුම් කතාවක්. මේක හරිය තත්සෙට වැටෙන කෙනෙකුට තමයි තේරෙන්නේ මොකක්ද ඒ කතාව කියලා. ඉතින් මාර්ගයට එන ප්‍රතිපදාව හිත මේ මොහොත විතරයි දකින්නේ. මේ මොහොත තමයි අනාගතෙත් අතීතෙත් සේරම. මේ මොහොතත් මායාවක් බොරුවක් වෙනවා. ඒකත් සත්‍යක් නෙවෙයි ශුන්‍යයි. හිස් ලෝකෙක ඔබ මොනවද කරන්නේ අපිට කියන්න. අපිට කියන්න මේකේ හිස් වෙන්නේ ඔක්කොම එළිය දේවල් තියෙනවා ඒව මොකුත් වෙනස් වෙලා නෙවෙයි හිත ඇතුලේ කෙලෙස් හිස් වෙනවා. ඒ කියන්නේ හිත ඇතුලේ මේවට තියෙන බැඳීම් නැති වෙනවා. ඒවා බාහිර ඔක්කොම නැති වෙලා බාහිරට කිසිම කතාවක් ගනුදෙනුවක් නැති වෙනවා. ඊට පස්සේ සිත කියන තරම් මුකුත් නැතිලා සිත කියන පුජ්‍යලයාගේ එහෙම පුජ්‍යල කතා නැති වෙනවා. හැබැයි ආශ්‍රව ෂය වෙන්නේ ආශ්‍රව වලට අදාළ ඒ සබදාමේ න්‍යායක් වගේ. අර මේ තමන් කරන දෙයක් නෙමෙයි. තමන් කරන්නේ හිත පෙන්නමින් යන්නේක හිත මිදිමින් යන්නේක. නමුත් ඇත්තටම යටින් අර වාහනේ පෙට්‍රල් ඉවර වෙනවා කිව්වා වගේ. අපි දවසක් කිව්වා අධිවේගී මාර්ගයට වාහනයක් දමයිද. ඒ වාහනේ යමෙක් මේ නිවන් මඟ යන කතාව අපි කිව්වා ඒ මාර්ගයේ නිවන් මඟ යයිද. නමුත් ඔහු යන ගමන තුළ යමක් සිද්ධ වෙනවා. ඔහු කරනවා නෙමෙයි. ඔහු යනවා නෙමෙයි. ඔහුට යමක් සිද්ධ වෙනවා. මොකද්ද? පෙට්‍රල් ඉවර වෙනවා. වාහනේ නවතිනවා. ඒ කිව්වේ කෙලස් ෂය වෙලා කෙලස් සීනාස්ත්‍ර වෙලා නැවත පෙට්‍රල් නැතුව වාහනේ දුවන්නේ නැහැ. කෙලස් නැතුව මෙයාට කෙලස් ආත්මේ මාන්නේ මනුස්සය කෙනා නැති වෙනවා සම්පූර්ණයෙන්ම. එහෙනම් රහක් නැති වෙනවා. ඒට ඇලෙන ගැටෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඇලෙන ගැටෙන එක තමයි අපිට මේ මෙතන තණ්හා මාන දිට්ටි නැති වෙනවා. ඇත්තටම මේ සත්‍ය දකින්න එක විතරයි කරන්නේ. එතකොට ඒ සත්‍ය හිතට පෙන්නන එන සිත මිදි යන එක විතරයි එකම ප්‍රතිපදාවයි නිවන දක්වාම තියෙන්නේ. ස්කන්ධයේ උදේවැය දැකීමයි. ස්කන්ධය තමයි උපාදාය රූපේ හදන්නේ. ඒක හිතේ හදන්නේ. හැබැයි ඒකම ඇති වෙනව නැති වෙන එකයි දකින්න තියෙන්නේ. කෙනෙක් කියයි ඇති වෙනව නැති වෙනව දැක්කයි කියලා එයාට කෙලස් තියෙනවා කියලා. ඇත්තටම කෙලස් නැති වෙනවා මේ ගමනේ. අපිට බොහොම කනගාටුයි කවුරු හරි එහෙම කියනවනම් එයා තාම මාර්ගයට එයා තාම කෙලස් නැතිව දැකලා නැහැ. කෙලස් තියෙනකන් ඔබ රහත් වෙලා නැහැ. පෙට්‍රල් ඉවරනකන් වාහනේ යනවා. තණ්හාමාන දිට්ඨි තියෙනවා. ඒකයි මේ නිවන් මඟ සංයෝජන ධර්ම වල අවසානයේදී ඔබට හම්බ වෙන්නේ
අවිද්‍යාව, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. මේ මාන කියන එක තණ්හා මාන දිට්ඨිය. ඒ කියන්නේ මේකේ ඔබට කියන්න ඕනේ ඔබ දන්නවා. ඔබට දැනෙන ස්වභාවයමයි මාන්න කියන්නේ. ඒ කියන්නේ ඔබට මේ යම් කිසි මේ නිකන් හැඟීමක් තියෙනවා ඔබ ඉන්නවා කියන එක. අන්න එතන මාන්නේ තියෙනවා. පුජ්‍යලයා. සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒක ටික ටික වෙනවා. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ කිසි කෙනෙකුට. රෝගතරණ සූත්‍රය හරියට මාරේ. ඒක ඉබේම වෙන්නේ ටිකෙන් ටික. ඒකටම අදාළ කෙනාගේ විදිහට ඒ ස්වභාවය යන්නේ කියන එක අපිට තේරෙනවා. ඒක නම් අපි කියන්න ඕනේ. ඔබගේ ධර්මයේ මාර්ගයේ ප්‍රතිපදාවට ඔබ විසින්ම අවංකව යන්න ඕනේ. සිත දකින්න එක හැම මොහොතෙම මිදෙන එක සිත දකින්න එක ඒ මාර්ගයේ එච්චරමයි තියෙන්නේ. ඒක හරියට නිවැරදිව කරන්න උත්සාහ කරන්න මුලින් වීරය ගන්න. ඇත්තටම මේ අවිද්‍යාව සත්‍ය බොජ්ජංගේ නැති වෙන කෙනෙක් හරි. ඒ කියන්නේ සති ධම්මවිජය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන තැන හරියට හරි. ඉතින් අපි මේ මාර්ගයේ අපි හොඳින් ඔබට පෙන්නගෙන ප්‍රතිපදාව තමයි මේකේ අපි අවසානයේ ඔබට කරන එකම ඉල්ලීම මේ ප්‍රතිපදාවට එන්න. සිත දකින්න. සිතේ සත්‍ය දකින්න. සිතෙන් ඔබ මිදෙනවා මාර්ගයයි. ඒ තුළ ඔබ සිත ගිනි ගන්න එක නෙවෙනවා. ඔබ සමාජ ක්‍රියාවක් කරනවා. ඔබ සමාජ ඉගෙන ගන්නවා. ඔබ සමාජ ව්‍යාපාරයක් කරනවා. සමහරට ඔබේ ගෙදර ප්‍රශ්න තියෙනවා. සමහරට ඔබට කන්න නැති ප්‍රශ්න තියෙනවා. සමහරට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. සමහරට ඔබ අසනීපෙන්. මේ කුමන අවස්ථාවක හිටියත් හිත බලන්න. හිතම දකින්න. අසනීපෙත් වේදනාවත් ධර්මයේ දකින්න. මේක බාහිරද හිත දකින්න. උපාදාය පැත්තෙන් එන විඥානයේ දැනීමට එන්නේ එතනින් එන්නේ. එතනින් මේකේ මුකුත් ඔබට බාහිර නැතිකොට ඒ වේදනාවත් අතරම කාය වේදනාව ඒක සාමාන්‍ය ස්කන්ධයේ තියෙනවනේ. ස්කන්ධයේ තියෙනකන් ඒ ස්වභාව ටික එහෙමමයි. නමුත් මේක සත්‍ය දකින්නවා. සත්‍ය දකින්න තැන ඒවත් ඇලෙන ගැටෙන්නේ නැහැ. ඒක ඇලෙන ගැටෙන්නේ නැති ස්වභාවයකින් ඔබට දැනීමක් ඥානය තුළ තියෙනවා. ඥානෙට සකස් වෙනවා. ඒ කායට දැනෙන එක ඔබට කෙනෙක් පුජ්‍යලෙක් පනවන්න බෑනේ. ඒක නිකන් දැනීමක් පමණයි. කෙනෙක් නැහැ. වේදනාව විඳින කෙනෙක් නැහැ. පුජ්‍යලෙක් නැහැ. වේදනාවට කෙනෙක් නැහැ. දැන් දැනීමක් පමණයි. දැන් හිරු එළියට දිලිසෙනවනේ කණ්ණාඩි. එතන කෙනෙක් පනවන්න බෑනේ. අන්න ඒ වගේ හේතුව නිසා මෙතන හේතුඵල ධමයක් කියන්නේ. නමුත් ඇත්තටම මේකේ හේතුඵල ධමයක් නැහැ. ඒ හේතුව නිසානේ දැන් ඇත්තටම උපාදාය රූපයක් හැදෙන්නේ. එතකොට දැන් උපාදාය රූපෙට ඇත්තටම අපි මෙතන විඥානයේ ඇත්ත වුණොත්නේ මෙතනට එන්නේ කෙලෙස්. මෙතන කෙලෙස් පැත්තම තමයි මිදෙන්නේ. ඒ කියන්නේ ඇලෙන ගැටෙන රාග දේශ මොහ අට ගන්න දෙයක් අට ගන්න ඕනේ. සමුදේ තියෙනවා. දැන් සමුදේ වෙන්නේ දෙයක් අට ගන්න. දෙයක් කියලා කතාවක් නෑ. නමුත් එතන ක්‍රියාසිත තියෙන. ඒ කියන්නේ එතන නිකන් දිත්තේ මත්ත. දුටු කෙනෙක් නෑ, දුටු දෙයක් නෑ. නමුත් දැකීමක් පමණයි. අනුතර තමයි හොඳම ධර්මයේ තුල පෙන්වන තැන. මේ ධර්මයේ අපිට ඇත්තටම බුදුන් වහන්සේ පෙන්වලා තියෙන මාර්ගය තුල තමයි අපි දැක්කේ. ඉතින් ඇත්තටම අපි මේ ශාසනයේ ශ්‍රාවකයෝ. බුදුන් වහන්සේ තමයි මේ අපි ශ්‍රාවකයෝ වෙනවා. මේ ධර්මයේ මොකද අපි උන්වහන්සේ ඉදිරිපත් කරලා තියෙන ඒ සූත්‍ර හරහා තමයි අපි මේ ධර්මයට පන්නරේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන්නේ. තථාගත තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඉතින් අපි ගෞතම බුද්ධ ශාසනය අඳුන ගන්න ඕනේ. අපි හිස වන්දනා කරන්න ඕනේ, নমස්කාර කරන්න ඕනේ, සාදු කියලා. ඉතින් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ඒ මගපරලාභී උතුමාණන්ගොඩේ අපිට එහෙම කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපි මේ මාර්ගය තුළ බලමින් යනකොට අපි මේ තනින් මිදුණා නම් එච්චරයිනේ. අපේ ලෝභ දේශ මොහ ගින්න මිදුණා නම් එච්චරයිනේ. අපේ ඇලෙන ගැටෙන සිතේ එතනින් අපි ගින්නෙන් මිදලා දුකෙන් මිදලා නම් ඉන්නේ එච්චරයිනේ වැදගත්.
වෙන නම් මේවා වැඩක් නැහැනේ. සම්මුති ප්‍රඥාප්තිය නම් පස්සේ ගිහිල්ලා වැඩක් නැහැනේ. අපි මේ සත්‍ය දකිනවා. අපි මේ ධර්මය දකිනවා. අපි යම් කිසි සුවයක් විඳිනවා. අපි එහෙම කියමු. මේකේ එක්තරා මේ මිදීගෙන යනකොට ඇත්තටම සුවයක් දැනෙනවා. ඒ සුවය සියලු ගිනි වලින් ඇලෙන ගැටෙනව නැති වෙනකොට මුකුත් එයාට නැහැ. එයා හොයන්නෙත් නැහැ. එයා තියාගන්නෙත් නැහැ. එහෙම බාහිරින් එයාට පළකුත් නැහැ. ඉතින් තන හරි සහරලයි. හරි සුන්දරයි. එතන ලෝතුරු සුවයක් තියෙන්නේ. ඒක සදාකාලික සුවයක් තියෙන්නේ. ඒක මේ බාහිර බඩු මුට්ටු කතන්දර නෑ. ඒකේ මුකුත් එයාට ඊට පස්සේ මැරුණත් එකයි. ඒ කියන්නේ මේ ශරීර මිනිසු පනවන මරණෙත් තියෙන්නේ. එහෙම දෙයක්වත් නෑනේ. එයාට ඒ සිත විතරයිනේ. සිත දකින්න ඒ සිත ඇතුළෙම ඒ ෂණේ එතනමයි භවයේ එතනමයි භව නිරෝධේ. එතනමයි එයා බෞද්ධ වෙන්නේ. එතනමයි බුද්ධක්ෂණය. දැන් මේ දෙයක් හට ගත්තොත් එතන භවේ. එහෙම වුණොත් එතන ඒ දෙයක් තියෙනවා. එතන එහෙම වුණොත් එයා ඇලෙනවා ගැටෙනවා. කෙලෙස් හට ගන්නවා. නමුත් දැන් එතනම භවයේ නිරෝධයට එනවා. එතන දත්බුරුසෝ එතනම නිරෝධ වෙනවා. එතනම ඊට පස්සේ එයා අඳුම ගන්නකොටත් ඒ පාට එතනම නිරෝධ. එයා කැම ගන්න ගියාමත් එතනම ඒක නිරෝධයි. භවේ. ඒ භවයේ මේ ෂණේම හටගෙන ෂණේම නැති වෙනවා. මුළු ලෝකෙම මේ දැන් හටගෙන නැති වෙනවා. මේ දැන් ක්ෂණිකව සිත සකස් වෙනව නැති වෙන. ඒ සිත පමණයි. හට ගන්නව නැති වෙන. සිතක්වත් පණවන්න බෑ. ඒතකොට භවයක්වත් මෙතන ඒ ෂණේම හටගෙන නැති වෙන. ඒ ෂණේම සිත පමණයි. එතනයි මරණය උපතයි දෙකම. ඒතකොට එතනම සිත හටගත්තා. ඉපදුනා සිත එතනම දැකලා නැති වුණා මරණ. ඒතකොට එතන මරණේකුයි ඉපතයි දෙකම එතරම් නැති වෙනවා සත්‍ය දකිනකොට. මොකද භවයත් හම්බ වෙන්නේ. දෙයක් හම්බ වෙන්නේ. එතකොට භවය හම්බ වෙන්නේ භවය ඇතුලේ තමයි භවයක් තිබ්බොත් තමයි එතන පුටුව කියන භවයක් තිබුණේ જાතියක් තියෙන්නේ. ස්කන්ධානපාති භව ආතනය ප්‍රලප අයං උච්ච જાතින්. ඒතකොට જાතියක් හටගෙන ස්කන්ධයක් හටගෙන ඒකෙන් දෙයක් හට ගන්නත් එපේ. ඒතකොට දෙයක් නැති වෙනකොට ඒක ඒ හටගත්ත ස්කන්ධයේ බාහිර දෙයක්ට යන්නේ නැත්තම් බාහිරින් නෙමෙයින අතුලාන්තේ එන එකත් පෙරමතකෙන් ඒකත් පුස්සක් වෙනවනම් හිස් වෙනවනම් මායාව අවබෝධ වෙනවා. එතකොට බාහිරින් ඒ භවය සකස් වෙන්නේ පුටුව හම්බ වෙන්නේ. පුටුව කියන භවයෙන් මිදෙනවා එතනම. භව නිරෝධයට එනවා. එතකොට එතනම උපත මරණය එතනම නැති වෙනවා. එතකොට එයා එතන විතරයි මරණයක් දකි වෙන මරණයක් කතාවක් කොහෙවත් දකින්නේ නැහැ. ඇයි හැම මොහොතෙම ඔච්චරයි වෙන්නේ වෙන දෙයක් නැහැ. එච්චරයි මේ සේරම කතාව ඔච්චරයි. අපි ඔක ඉතින් පුංචි කාලේ ඉඳන් මේ ප්‍රභාස්වර පුංචි දරුවාගේ ඉඳන් කතාව කියාගෙන ආවා. දැන් මේ අන්තිම ටිකට ඇවිල්ලා තියෙන්නේ. අන්තිම ටික ඔච්චරමයි තියෙන්නේ. එතනම භවය ඉවරයි. එතනම භව නිරෝධයක් එතනම මරණය. උපත එක්කම එතනමයි. මරණයක් පනවන්න බෑ මේ කතාවේ. මරණයක් නැහැ. එතකොට මොකක්ද යාට හම්බ වෙන්නේ? මරණ දවසක කතාවක් නැහැ. ඒම එකම සිතක් තියෙන්නෙත් නැහැ. මේ දැන් සිත එච්චරයි. මේ දැන් සිත එච්චරයි. මේ දැන් හටගත්ත නැති වුණා සිත එච්චරයි. මොහොතක් නැහැ. මේ දැන් ශුන්‍යතාවය තුල ඉන්නේ. ඒකයි මේ ශුන්‍යත චේතෝ විමුක්තිය කියන්නේ. ඒ ශුන්‍යතාවය තුළ ඉන්නේ. ඒ ශුන්‍යතාවය කියන්නේ ඒක ඔබටම අත්විඳින්න ලැබෙන්න ඕනි. ඒ සිත ශුන්‍ය වෙනවා. එතන දැන් මෙතන මුකුත් නැහැ. එතන මුකුත්ම කතාවක් නැහැ. ආයි මේක මරණයක් කතාවක් මොකක්වත් මරණයක් හම්බ වෙන්නෙම නැහැ. කාලයක් හම්බ වෙන්නේ නැහැ. මරණයක් හම්බ වෙන්නේ නැහැ. එතන උපතක් හම්බ වෙන්නේ නැහැ. විපතක් හම්බ වෙන්නේ නැහැ. මුකුත් නැහැ. මේ දැන් සිත නැති වෙනවා. ඒතර ශුන්‍ය වෙනවා. දැන් එයා ශුන්‍යතාවය තුළ ඉන්නේ. ඒ තුළ හැබැයි කෙලෙස් යාන්තම් හරි තිබ්බොත් ඒක ඥානෙට අසු වෙනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති වුණාම තමයි එයා නියමම රහතත්වය ප්‍රකාශ කරන්නේ. රහ නැහැ කියලා. හැබැයි ඒ ශුන්‍යතාවය තුළම. ඒ ශුන්‍යතාවයේ ඉන්න නිසා තමයි සුද්ධාවාසය උපදින්නේ. ඇයි ලෝතර සුවේ විඳින්නේ? දැන් බාහිර කිසි කතාවක් නැති කියලා ලෝතර සුවේ ඉන්නේ. මැරිලා නෙමෙයි. ඊයේ මොහොතේම අවබෝධ ඥානෙන් ඉන්නේ. එයාට දැන් ওই ගෙවල් තිබ්බත් එකයි නැතත් එකයි ළමයි හිටියත් එකයි නැතත් එකයි ගෑනු කතා අරවම මොනවත් නැහැ. ආයෙ හල්ලි තිබ්බත් එකයි මොකක්වත් ඕනේ නැහැ. ඕනේ හිස් පාරේ ඔය ඇවිදගෙන යතේ. ඒකයි මෙතන ගිහියෙක් කොහොමද ශාසනයක් නැතුව රැකෙන්නේ. ඒකයි මෙතන ශාසනයේ වැදගත්කම. ඒකයි සබ්බ දුක්ඛ නිස්සරණ
ඉමා කාසාවත් ගහෙත්වා පබ්බජ්ජාය අනුකම්පං උපාදාය ස්වාමීනි. ඒකයි මේ කියන්නේ. මට දෙන්න ස්වාමීනි සබ්බ දුක සියලු දුකෙන් මිදීම සඳහා සබ්බ දුක්ඛ නිස්සාරණ සියලු දුකෙන් මිදීම සඳහා නිස්සාරණය සඳහා මං කාසාවත් ගහලා ওই කසාවට මට දෙන්න ස්වාමීනි. පබ්බජ්ජාය පැවිද්ද අවශ්‍යයි ස්වාමීනි. මේ පැවිද්ද ඉල්ලන වචන ටික බැලුවාම සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය නිවන් දැකීම සඳහා ඉමං කාසාවත් ගහෙත්වා සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය පබ්බච්ච මෙතන ඒකනේ කියන්නේ ඉමං කාසාවත් ගහෙත්වා පබ්බච්ච අනුකම්පා උපාදාය මට අනුකම්පා කරන ස්වාමීනි කියලා අන්තිමටම කියන්නේ. එතකොට මේ ඇයි මෙච්චර බගෑපත් අනුකම්පා කරන්න ස්වාමී මට ඒ කියන්නේ මේ සිව්පස්සේ නැතුව මේ සාතන් වහන්සේ රැකෙන්නේ ඒ අනුකම්පාව නැති වුණොත් ඒ ශාසනය නැති වුණොත් ඒ රහතන් වහන්සේ කොහොමද ගිහියෙක් විදියට රැකෙන්නේ? ඒක වෙන්නේ එයා හම්බ කරයිද? එයා රස්සා කරයිද? එයා මොන හරි බඩු මුට්ටු පස්සේ දුවයිද? ලෙඩක් වුණොත් ඔහු බෙහෙත් පස්සේ දුවයිද? ඔය මුකුත් වෙන්නේ නැහැ. ශරීර කුඩු අත්හැරලා දාලා කොහේ හරි ගලපල්ලකින් එහාට ඔහෙ අවසාන වෙලාවේ සතේකාවත යාවේ කාලය ඒකෙච්චරයි. මේක හරි පුදුම හිතේ ඔබට කිව්වොත් මේක වෙනට ඇත්තයි. විඥානේ සකස් වෙන්නේ නැති තැන, විඥානේ අනිදස්සන වෙන තැන, බාහිරට පතිත නොවන තැන ඒ කතාව ශාසනයේ වටිනාකම් පෙන්වනවා. අතර මේ ශාසනය ඕනි උපාධියක් ගන්නවා, ඩිග්‍රියක් ගන්නවා, ත්‍රස්සාවක් හොයනවා. ඇත්තටම කිව්වොත් ඔය මොකකටවත් නෙමෙයි. මේ ශාසනය ඕනි මේ සසර දුකෙන් මිදීම සඳහා. මේ පරම සත්‍ය ඔබට අවබෝධ වේවා. ප්‍රතිපදාව ඇත්තටම ප්‍රතිපදාවට හිත දෙල ප්‍රතිපදා කටයුතු කරන්න. ධර්මය අවබෝධ නම් දර්ශනය ඔබට පිරිසිදුණා. සත්‍ය ඥානය ඔබට අවබෝධ නම් ප්‍රතිපදාවට හිත තියන්න. සියරම අත්හැරලා දාන්න. ප්‍රතිපදාවට හිත තියන්න. ඔබ ලෝතර සුවයටපත් වෙයි. ඒ ලෝතර සුවය තුළ මහා සුවයක් වේවා. ඒ ලෝතර සුවයට ඔබ මිසර කුඩුව පොළට පස් වුණත් ඒ ලෝතර සුවය තුළ ඔබ රැඳුනොත් සුද්ධාවාස වෙලා හරිඳි. නමුත් මේ ලෝතර සුවයටත් ඇලෙන්න එපා කියන එක බුදුන් වහන්සේ නැවත නැවත පැහැදිලි කරනවා. ඒක නිසා තමයි මෙතන අවසානයේ තියෙන දාලා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ඡා කියන එක. ඉතින් මේ යන්තම් හරි තණ්හා මාන දිට්ඨි තියෙනවා කියලා ලෝතර සුවයටත් ඇලෙනවා කියන එක. ඒ කෙලෙස් ආශ්‍රව චුට්ටක් හරි තියෙනවනම් ඒ ලෝතර සුවයටත් ඇලිලා ඉන්නේ. ඒ ලෝතර සුවයෙන් මිදෙන්න ගොඩක් අයට අමාරුයි. ඒක නිසා එතන හිර වෙනවා. එතකොට නිවන් මාර්ග වැහෙනවා. හැබැයි අර දැඩිවම ඒකටම අත්හැරීමෙන්ම ආපු කෙනා ලෝතර සුවයත් අත්හැරලා දාලා. එයා ඒකත් තේරුම් අරගෙන මේ කතා ස්වභාවය කියලා. අසුචි චුට්ටක් තිබුණත් මානෙනි ගඳයි කියව එකට යට අවබෝධ වෙලා. මේ ධර්මය හුඟක් අවබෝධුන කෙනෙක් කොහොමද නිවනින්ම සැනසීම ලබන්නේ. ඒ නිවනින්ම සැනසීම ලැබෙන්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපේ හිත අපි දකින්න ඕනි බව. අනේනෝ ඊට පස්සේ ඔබ පරිත්‍ත විඥාන ඥානෙ මේ සේරමත් එක්කම එනවා ආසවක්ඛ්‍යා ඥානෙ. ආසවක්ඛ්‍යා ඥානෙ තමයි මෙතන ඊටාම සියුම් කාරණා. බොහෝ අය මේ ගැන කතා කරන්නේ. නමුත් ආසවක්ඛ්‍යා ඥානෙ තමයි මේකේ තියෙන රහස. මේ තමන් රහත් භාවයේ අරපත් උනා කියන එක සසර දුකෙන් මිදුණ කත කරණි සියල්ල ඉවරයි කියන්න පුළුවන් වෙන්නේ ආසවක්ඛ්‍යා ඥාණයම තමයි අට අවබෝධ වෙනවා. දැන් මුකුත්ම සකස් වෙන්නේ නැහැ කියන. පොඩ්ඩක්වත් එයාට කියන්නේ යන්තම්වත් නුරුසන ගතියක්වත් එන්නේ නැහැ. යන්තම්වත් මාන්න ගතියක් එන්නේ නැහැ. දැන් මම මේකෙ මිදෙනවා. යාට මෙතනදී ගොඩක් දේවල් සිද්ධ වෙනවා. දැන් ඔය සකදාගාමි පැත්තට එනකොට එතනින් අනාගාමි පැත්තට යනකොට දැන් මෙතන කාමරාග පටික ගැටෙන්නේ. දැන් මේ ඇලෙන ගැටෙන සිත මිදෙන තැනට එනවනේ.
දැන් මෙතනදී මෙයා පරයන්කයට ඉන්නත් කැමතියි. මෙන්න මෙතන තමයි අර සබ්බාස සූත්‍රයේ අන්තිමට